අයිබෝවන් අද මම මේ වැඩසටහනේ කරන්න බලාපොරොත්තු වෙන්නේ ආටිකල්ස් කියන පාඩම. මම ඔබට කිව්වා මම නැවත වචන මට්ටමට එනවා මේ පාඩම් ටිකේ කියලා වාක්‍ය මට්ටමට පසුව යන් නැවතත්. ආටිකල්ස් කියන එක වැදගත් වෙන්නේ ගොඩාක් මුලින්ම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අයට වරදින තැනක්. මේ ආටිකල්ස් ඉතා සරල වශයෙන් ඇන් සහ ද තමයි ආටිකල්ස් වශයෙන් අපි යොදන්නේ. ඒවා අයත් වෙන්නේ අර parts of speech කියන එකේ determiners ගණයට. determiners කියන්නේ noun එකකට ඉස්සෙල්ලා එන වචන ඒ noun එක ගැන මොන noun එකද මොන නාම පදයේද කියලා වඩා විස්තරාත්මකව දැනගන්න. For example මම කිව්වොත් this spectacles කියලා. these spectacles plural හින්දා එක්ක this board this book මේ පොත කියන අර්ථයෙන් එනවා. this එකත් determiner එකක්. ඒකේ plural එක these spectacles, these papers එහෙම ගන්නත් පුළුවන්. අතන තියෙන එකක් නම් that table, that chair, those chairs අර පුටු කියන අර්ථයෙන් ඕවට තමයි determiners කියන්නේ. ඉතා common ඉතාම මේ හැමතිස්සෙම එන determiners තමයි articles කියන්නේ and the. ඇයි අපිට සිංහල කතිකයන්ට ඕක අමාරු වෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මොකෝ අපි සිංහලෙන් ඔය ආටිකල්ස් කියන වචන කාණ්ඩයක් නැහැ. ආටිකල්ස් කියන අර්ථය තියෙනවා. හැබැයි ඒක එන්නේ ප්‍රත්‍ය තුලින්. ප්‍රත්‍ය කියන එක එන්නේ වචනේ ඇතුලේ. උදාහරණයක් වශයෙන් මිනිසා ආප්‍රත්‍ය මිනිසෙක් එක් ප්‍රත්‍ය. එක්ක ගැහණියක් අක් ප්‍රත්‍ය. අපි ආටිකල්ස් කියන සංකල්පය දාන්නේ ඒ වචනේ ඇතුලේ. මං මිනිහව දැක්කා. මං මිනිහෙක්ව දැක්කා. තේරුම වෙනස්නේ. මං මිනිහව දැක්කා කියන්නේ මං ඔබ සියලු දෙනාම දන්න කවුරු හරි දැක්කා කියන එක. මං මිනිහෙක්ව දැක්කා කියන්නේ මං කවුරු හරි මිනිහෙක්ව දැක්කා. ඕක තමයි බේසික් වශයෙන් ද සහ අතර වෙනස. I saw a man මං මිනිහෙක්ව දැක්කා. මං මිනිහව දැක්කා. I saw the man. ඔය වෙනස. සහ ඇන් අතර ඉතාම සරල වෙනසක් තියෙන්නේ. ස්වර සද්දයක් නම් ඇන් වෙනවා. ගාත්‍රාක්ෂර සද්දයක් නම් වෙනවා. මතක තියාගන්න සද්දය අකුර නෙමෙයි. දැන් honest කියන එකේ h එකක් තිබ්බට h pronounce කරන්නේ නැති හින්දා an honest man සද්දේ. අපි නැවත කවියකින්ම ඒක ඉගෙන ගමු. මේ කවිය සම්බන්ධයි පොඩ්ඩක් මගේ ගිය සැරේ පාඩමටත්. මම superlative, comparative, positive adjectives කරේ. මේකේ ලස්සනට යොදනවා එහෙම adjective එකක්. හැබැයි මම මේක පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම articles ගැන කියලා දෙන්න. එමිලි ඩිකන්සන් කියන ඉතාම ප්‍රසිද්ධ සහ ඉතාම මේ ලස්සන ටිකක් දර්ශනයට සම්බන්ධ කවි ලියන ගැහණියක්. ඉතා ප්‍රසිද්ධ වුණා ඇය. මේක Hope is a thing with feathers කියන කවිය ඉස්සෙල්ලා කවිය බලා ගන්න. මම දැන් කියවන්නම්. Hope is the thing with feathers. Emily Dickinson. Hope is the thing with feathers that perches in the soul and sings the tune without the words and never stops at all. And sweetest in the gale is heard, and so must be the storm that could abash the little bird that kept so many warm. I've heard it in the chilliest land and on the strangest sea, yet never in extremity it asked a crumb of me. බලාපොරොත්තුව පිහාටු සහිත දෙයකි. එමිලි ඩිකින්සන්. බලාපොරොත්තුව පිහාටු සහිත දෙයකි. ආත්මය වසා සිටින. වචන රහිත තනුව ගයන නොනවත්වා කිසිවිටකත්. මිහිරි තම දේ දැඩි සුළඟේ ඇසෙන. දැඩිවිය යුතුය
කුණාටුව නිහඬ කිරීමට මෙම කුඩා කුරුල්ලා මෙපමණ පිරිසක් උණුසුම්බ තැබූ. සීතලම ගුම්බල මට එය ඇසී තිබේ. අමුතුම සාගරයන් මතුපිට. එහෙත් කිසි දිනක අතිශය අමාරු වුවද නොඉල්ලා ඇත පාන් රොඩ්ඩක්වත් ඌ මගෙන්. මේ කවියේ සමාවෙන සීතලම භූමිවල කියලා මං කිව යුතුව තිබුණේ. මේ කවියේ හෝප් ඒ කියන්නේ බලාපොරොත්තුව එමිලි ඩිකන්සන් ඉතාම ලස්සනට රූපකයකට නගවලා තියෙනවා කුරුල්ලෙක් වශයෙන්. A thing with feathers කියන්නේ පිහාටු සහිත දෙයක් කියන්නේ කුරුල්ලෙක්. මුළු කවිය පුරාම පොඩි කුරුල්ලෙක්ගේ ස්වරූපයෙන් තමයි බලාපොරොත්තුව කියන සංකල්පය එමිලි ඩිකන්සන් මේ කවියට දාලා තියන්නේ. එතකොට ඔබ මුල මේක දැක්කොත් hope is a thing with feathers. බලාපොරොත්තුව යනු පිහාටු සහිත යම් දෙයකි ආත්මය මත වසා සිටින. සෝල් කියන්නේ ආත්මය. ඒ කියන්නේ ගොඩක් විට ජීවිතේ මං කිව්වා එමිලි ඩිකන්සන් පොඩ්ඩක් දාර්ශනීය පැත්තට ගොඩාක් කවි ලියලා තියෙන කෙනෙක් කියලා. දැන් මට පෞද්ගලිකව හිතෙන්නේ අපි යම් දවසක මැරෙනවා නම් ජීවත්ව ඉන්නකොටත් මැරෙන්න පුළුවන් මිනිසුන්ට. ඒ මැරෙන්නේ බලාපොරොත්තුව මැරිච්ච දවසක කියලා. අපි සෑම විටම ජීවත් වෙන්නේ යම් බලාපොරොත්තුවක් හින්දානේ. හෙට මේක වෙයි ළමයි හින්දා තමන්ගේ මොකක් හරි හේතුව අපි ඉදිරියට යන්නේ බලාපොරොත්තුවක් සහිත. බලාපොරොත්තුව මැරෙන දවසට ජීවත් වෙන්න හේතුවක් නැති වෙනවා. ඒකින්ද මම මේ කවියට විශේෂයෙන්ම කැමතියි. මොකෝ මට හිතෙන්නේ ලෝකයේ යම් දෙයක් තියෙනවා නම් මිනිසුන්ට ජීවත් කරවන්න හේතුවක් වන ඒක තමයි බලාපොරොත්තුව කියන එක. එතකොට මෙයා කියනවා පොඩි ප්‍රයාපත් සහිත දෙයක් කොහෙද වහන්නේ? ආත්මය තුල. අපේ ආත්මය තුල තමයි ඒක වහලා ඉන්නේ. ආත්මය කියන්නේ වැදගත්ම දේනේ ජීවිතේ. ඊට පස්සේ කියනවා වචන රහිත තනුව ගායන. ඉංග්‍රීසියෙන් කිව්වොත් sings a song without the words. නොනවත්වා කිසි විටකක්. ඒක හැමෝටම පොදුයි. අපි ගොඩක් විට වචන හින්දානේ මිනිස්සු බෙදෙන්නේ. යුද්ධෙත් අපි කරන්නේ වෙන භාෂාවක් කතා කරන අයත් එක්කනේ. එතකොට වචන රහිත තනුව කියන එක ඉතා වැදගත්. මොකද මේක හැමෝටම පොදුයි. තමන් මොන જાතිය වුණත් ඒක නොනවත්වා අපි ජීවත් වෙනකම්ම බලාපොරොත්තුව ගී ගයනවා. මොකෝ ඒක නවත්තපු දවසට අපි ඉවරයි. එතකොට මෙයා ඒක ඉතා ලස්සනට කියනවා මගේ කවදාක්වත් නවත්තින් නැතුව ගී ගායන දෙයක් තමයි මේ බලාපොරොත්තුව කියන කුරුල්ලා. දැඩි සුළඟේ කියන්නේ අපේ ජීවිතවල හැමතිස්සෙම ප්‍රශ්න එනවානේ. එතකොට එමිලි ඩිකන්සන් ඒවට ගේල් කියන්නේ කුණාටු. එතකොට කුණාටුවේ උනත් අපිට ඇහෙන මිහිරිතම දේ. ගොඩක් විට කුණාටුව අපිට ඇහෙන්නේ අඬනවා, දොඩනවා, ඊටාම විලාප ඇහෙන විට බලාපොරොත්තුව කියන කුරුල්ලා සින්දු කියනවා. ඌ මැරෙන්නේ නැහැ. මිහිරිතම දේ කුණාටුව දැඩිම වෙන්න ඕනේ මේ කුරුල්ලා නිහඬ කරන්න. සමහර කුණාටු වලින් අපි බේරෙන්නේ නැහැ. හැබැයි ඊටාම දැඩිම වෙන්න ඕනේ මේ කුරුල්ලා නිහඬ කරන්න. මෙපමණ පිරිසක් උණුසුම්බ තැබූ. මොකෝ මේ බලාපොරොත්තුව කියන කුරුල්ලා හින්දා ගොඩාක් මිනිස්සු මොන කුණාටුවක වුණත් උණුසුම්බ ඉඳලා තියෙනවා. එතකොට ඌව නවත්තන්න කුණාටුවකට හැකි වෙනවා නම් ඒක ඊටාම දැඩි කුණාටුවක්. සීතලම භූමිවල මට එය ඇසී තිබේ. මම සීතලම භූමියක් කියලා මෙතන රූපකාර්ථයෙන් කියන්නේ ජීවිතේ යම් අප්‍රසන්න කාලයක්, උණුසුම් රහිත කාලයක ඒත් මට ඌ ඇහිලා තියෙනවා. අමුතුම තැන්වල ස්ට්‍රේන්ජ් සී කියන්නේ ඊටාම අමුතු තැන්වල ඒත් කවදාක්වත් ඌ මගෙන් පාන් රොඩ්ඩක්වත් ඉල්ලලා නැහැ. බලාපොරොත්තුව කියන මේ කුරුල්ලා අපෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. ඌ සින්දු කිය ඉන්නා විතරයි. ඊටාම ලස්සන ඌ පාන් රොඩ්ඩක්වත් ඉල්ලන්නේ නැහැ කියන්නේ ඌ දැන් ඌ මට මෙච්චර දෙයක් කරනවා. ඒ කුරුල්ලා හින්දා මට මෙච්චර දෙයක් ලැබෙනවා. හැබැයි එක සැරයක්වත් ඌ මගෙන් කිසිම දෙයක් ඉල්ලලා නැහැ කියලා කියන්නේ. ලස්සන කවියක්. හිමිහිට අය බලන්න.
දැන් අපි බලමු මෙතන එන ආටිකල්ස් ටික. ඔබ දකින්න ඇති මේකේ ගොඩක් විටම එන්නේ the කියන වචනේ. ගොඩක් විට. මුල මේක බැලුවොත් hope is a thing with feathers. බලාපොරොත්තුව තමයි පිහාටු සහිත දෙයක් කියන්නේ. මෙතන කියන්නේ the. And perches in the soul. මගේ ආත්මයේ. The soul. මගේ ආත්මය කියන එක. And sings a tune without the words that never stops at all. මම ඔබට මුලින්ම කියපු ටික මෙතන දාන්නම්. and වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ indefinite article කියලා. මේ මුළු poem එකේම එක සැරයක එන්නේ indefinite article. අන්තිම line එක බලන්න. කියනවා it are and never in extremity. In extremity කියන්නේ ඊටාම නරක අන්ත තැන්වල වුණත් it asked a crumb of me. a crumb කියන්නේ පාන් රොඩ්ඩක් අක්ප්‍රත්‍ය. අක්ප්‍රත්‍ය. පාන් රොඩ්ඩක්වත් මගෙන් ඉල්ලලා නැහැ. and මතක තියාගන්න ගොඩක් විට එන්නේ සිංගියුලර් තැන්වල. ඒක වචන විය යුතුයි. එන්නේ ගාත්‍රාක්ෂරයක් එක්ක. ගාත්‍රාක්ෂරයක් කියන්නේ ස්වර නොවන සද්දයක්. n එන්නේ ස්වරයක් එක්ක. ස්වර සද්දයක් එක්ක. මතක තියාගන්න consonant and vowel sound. crumb කියන්නේ C. ක සද්ද ගාත්‍රාක්ෂරයක්. ඒක හින්දා ආවා. vowel sound කිව්වේ an honest man. honest වල තිබ්බේ H එක උනාට අපි H එක ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. OAT. uniform කිව්වහම uniform නෙමෙයි. uniform අපි ලියන්නේ U එකක් උනාට අපි කියන්නේ uniform කියලා. ඇයි U එක ලිව්වට ප්‍රොනවුන්ස් කරන්නේ Y එක. සද්දේ. ඒක වචන the එනකොට the ඒක වචන හා බහු වචන වලට පොදුයි. එතකොට මෙතන දිගටම එන්නේ the soul. මගේ ආත්මය. the words. වචන. ඒක වචනටත් පුළුවන් බහු වචනටත් පුළුවන්. ගොඩක් විට අපි කතා කරන්නේ මොකද්ද කියලා දන්නකොට කමියුනිකේෂන් වලින් තමයි භාෂාව යන්නේ. කමියුනිකේෂන් කරන ගෲප් එක මේ මොකද්ද කියලා දන්නකොට අපි ද කියන්නේ හැමෝම දන්න එකක් හින්දා. තව විදිහකට ද පාවිච්චි වෙනවා එකක් තියෙනවා නම්. sun sea වගේ ගොඩක් විට එක දෙයක් තියෙනවා නම් ලෝකේ the sun the sea කියලා එන්නේ. එක දෙයක් තියෙනවා නම්. තව විදිහක් වෙනවා සමහර රටවල් වල කොහොමද the එකේ කෑල්ලක්. USA, the United States of America. the එකේ කෑල්ලක් the Netherlands, the Philippines. නමේම කෑල්ලක් the වෙන්නත් පුළුවන්. මම මේක දැන් මෙහෙම ලේසි වගේ හිතුණාට ගොඩාක් විට මම ගිය සැරේ කිව්වා සුපර්ලටිව් පාවිච්චි කරොත් the tallest man. the දාන්න ඕනේ කියලා. ලේසියෙන් the an අත්හැරෙන්න පුළුවන් ඔබ ඉංග්‍රීසි වාක්‍යයක් ලියනකොට. නැවත මං කිව්වේ අපේ සිංහල වලට ඒක තියන්නේ ප්‍රත්‍ය තුලින්. ඒක හින්දා noun එකක් determiner එකක් නැතුව භාවිතා කළ නොහැකි ඉංග්‍රීසියෙන්. determiner එකක් තියෙන්න ඕනේ. එකම අවස්ථාව මම දන්න දෙක තුනක් තියෙන්න පුළුවන්. home කියන එකට අපි ගොඩක් විට determiner එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. I went home කියලා. හැබැයි to දැම්මොත් I went to my home, I went to his home. අර මම කලින් සැරේ පාඩමේ ඉගන්නපු adjectives දාන්න පුළුවන් ඕනෙම determiner එකක්. දාන්න නැතුව noun එකක් පාවිච්චි කරොත් ගොඩක් විට වැරදි. school උත් පුළුවන්. I went to school කියන්න පුළුවන්. the school නැතුව. අනිත් I went to office උත් ගොඩක් විට කියනවා.
නැත්නම් ගොඩක් විට noun එකක් දැම්මොත් the and දාන්න පුළුවන්, adjective එකක් දාන්න පුළුවන්, possessive my his your ඒවා දාන්න පුළුවන්, determiners දාන්න පුළුවන්, මේ demonstrative words කියන්නේ this that these those ඒවා දාන්න පුළුවන්. මේකත් දාන්න. අපි මේ poem එකේ පාවිච්චි වෙලා තියෙන විදිහ ආයසරයක් බලමු. Hope is the thing with feathers. බලාපොරොත්තුව කියන්නේ අරක, අර දෙය. මේ පියාපත් තියන that perches in the soul. ආත්මය, ආත්මයක් නෙමෙයි. ආත්මය තුල වහන and sings the tune without the words and never stops at all. And sweetest, හරිනම් මේක the sweetest වෙන්න ඕනේ. poems වල poetic license කියලා තියෙන grammar කැඩුවට ගැටලුවක් වෙන්නේ නැහැ. In the gale කුණාටුවේ ඇහෙන and so must be the storm. ඊටාම දැඩි විය යුතුයි කුණාටුව. වක් නෙමේ කුණාටුව. The storm that could abash the little bird. මේ කුරුල්ලා. The little bird that kept so many warm. I've heard it in the chilliest land. මේ අර මං ගිය සැරේ කියපු ප්‍රශ්නේ chilliest සීතලම. superlative එක දැම්මොත් the අවශ්‍යයි. And on the strangest sea. ආයසරක් superlative එකක්. අමුතුම සාගරේ. And never in extremity it asked a crumb. එකම සැරේ indefinite article එකේ එන්නේ a crumb of me. articles මේ වගේ දැනට ඉගෙන ගන්න. ඔක ප්‍රැක්ටිස් කරන්න නැතුව මම කොච්චර කිව්වොත් ඔක ඔලුවට යන්න අමාරුයි. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. indefinite article එකක් plural වුණාම and අයින් වෙනවා. ඒක ගැටලුවක් නැහැ. දැන් ওই දෙකේ වෙනස මම මෙහෙම කියන්නම්. girls are clever. මම සමස්තයක් වශයෙන් ගැහණු ළමයි කියන අර්ථය ගත්තේ. එතකොට a girl is clever කිව්වොත් ගැහණු ළමයෙක් දක්ෂයි. ඒකේ plural එක girls. අයින් වෙනවා. zero article. so indefinite plural එකට එන්නේ නැහැ article එකක්. girls are clever. Animals are kind. Animals are kind. සත්තු කරුණාවන්තයි. සත්තු යමෙක් මරනවා නම් මරන්නේ කණ්ඩ. උනිකන් ජොලියට ගිහින් මරන්නේ අපි වගේ. ඒකෙහිත් සත්තු කරුණාවන්තයි. Animals are kind. එතකොට මම කතා කරන්නේ the animals කියලා. The animals in the zoo are sad. The animals in the zoo are sad කියන්නේ සත්තු වත්තේ ඉන්න සතුන් දුකෙන් ඉන්නේ. එතකොට සත්තු ගැන මම එක සත්තු කොටාසයක් ගැන කතා කරන්නේ. එතකොට මම the පාවිච්චි කරා. හැබැයි generally indefinite plural එකට කිසිම article එකක් නැහැ. Animals are kind. සත්තු කරුණාවන්තයි. එතකොට දැනගන්න ඕනේ මම summarize කරන rule එක indefinite නම් අපි කතා කරන්නේ යම් නිශ්චිත කෙනෙක් ගැන නෙමෙයි නම්, නිශ්චිත දෙයක් ගැන නෙමෙයි නම් ඒක වචන නම් එක්ක n දාන්න පුළුවන්. ඒකෙම බහුවචනෙට කිසිම ආටිකල් එකක් දාන්න නැහැ. zero article කියන්න පුළුවන්. animals, girls වගේ කිසිම ආටිකල් එකක් නැතුව indefinite plural ගැන කතා කරන්න පුළුවන්. යම් නිශ්චිත noun එකක් ගැන කතා කරනවා නම් the දානවා. ඒකම plural වුණාම the එක්ක plural එන්න පුළුවන්. plural වුණ හින්දා the අයින් කරන්න එපා. the අයින් කරොත් තේරුම වෙනස් වෙනවා. indefinite වෙනවා. ඒක වැරදි. එතකොට an එකේ plural එකට articles අයින් වෙනවා. the එකේ plural එකට the තියාගෙනම plural කරන්න පුළුවන්. ඔය rules දෙක මතක තියාගෙන ඊට අමතරව පොඩි ප්‍රභේද එනවා අර superlative වගේ ඒවත් ටිකක් මතක තියාගෙන කරුණාකර මේ පුළුවන් නම් මේ කවිය නැවත මම හැමදාම කියනවා වගේ ලියාගෙන කියවන්න. ඉතාම සුන්දර කවියක්. එබිලි ඩිකන්සන් කියන්නේ ප්‍රසිද්ධ කිවිඳියක් බටහිර සාහිත්‍ය තුල. එම නිසා මේ ආටිකල්ස් ගැන ප්‍රැක්ටිස් කිරීම ඉතා වැදගත්. මේ දැනුම ලබාගෙන ගිහින් කරුණාකරලා මේක ගැන තව ප්‍රායෝගිකව ව්‍යායාම කරලා ඉගෙන ගන්න. බොහොම ස්තුතියි.